කතා කරමු මූලික අසමානතා ගැන. හරි. හරි. දැන් බලගන්න. මූලික අසමානතා. ඕනෑම තාත්වික සංඛ්‍යා දෙකක් ගත්තොත් මේක විශාල වෙන්න පුළුවන් මේකට වඩා. එක්ක මේ දෙක සමාන වෙන්න පුළුවන්. එක්ක මේකට වඩා මේක වැඩි වෙන්න පුළුවන්. හරි? බලගන්න. මෙන්න මේ තුනෙන් එකක් වෙන්න පුළුවන්. හරි? මේ බලන්න 5යි 7යි ගත්තොත් මෙයා විශාලයි. 6යි 2යි ගත්තොත් මෙයා විශාලයි. 5යි 5යි ගත්තොත් මේ දෙන්න මක් වෙනවද? සමානයි. ඕනෑම සංඛ්‍යා දෙකක් ගත්තොත් ඕනෑම තාත්වික සංඛ්‍යා දෙකක් ගත්තොත් පෙර එක වැඩි වෙන්න පුළුවන් මෙයාට වඩා. මෙයා වැඩි මෙයාට වඩා. සෝරි මෙන්න මෙතන වැරදුනා. 12. හරි? හරි? යන්නකො 15 විශාලයි 7. 6ට වඩා 12 විශාලයි. 5යි 5යි ගත්තොත් සමානයි. ඕනෑම සංඛ්‍යා දෙකක් ගත්තොත් මුල් එක විශාල වෙන්න පුළුවන්. මුල් එක අඩු වෙන්න පුළුවන් නැත්නම් සංඛ්‍යා දෙක සමාන වෙන්න පුළුවන්. ඒකෙන් තමයි මේ කියන්නේ. මේකට කියනවා ත්‍රිදාකරණ නීතිය කියලා. හරි? දැන් A හා B යන ඕනෑම තාත්වික සංඛ්‍යා දෙකක් නම් A හා B යන ඕනෑම තාත්වික සංඛ්‍යා දෙකක් නම් A හා B යන ඕනෑම තාත්වික සංඛ්‍යා දෙකක් නම් A විශාලයි සමානයි කුකුලයි. බලගන්න. මෙතන. තව එකක් ලියගන්න. A විශාලයි B උයි. මේකෙන් ගම්මේ වෙනවා. මේකෙන් ගම්මේ වෙනවා. A විශාලයි B නම් A අඩු කිරීම B ධනාගයක්. ඒ වගේම මේක තිබ්බොත් ඒකේ මේ පැත්තට ගම්ම වෙනවා. ද්විගම්මේ. A විශාලයි B නම් ඒකෙන් ගම්ම වෙනවා A අඩු කිරීම B ධන කියලා. ඒ වගේම A අඩු කිරීම B තිබ්බොත් මේකෙන් එනවා A විශාලයි B කියලා. මේක අර පොඩි කාලේ 11 වසරේදී ඉගෙන ගත්ත නේද අසමානතාවයේ නීති වාක්‍යයක් මොකක්ද? මේ අසමීකරණයකට නැත්නම් අසමානතාවයකට එකම සංඛ්‍යාව එකතු කළත් වෙනස් වෙන්නේ නැහැ. එකම සංඛ්‍යාව අඩු කළත් වෙනස් වෙන්නේ නැහැ. එකම ධන සංඛ්‍යාවකින් බෙදුවත් ಗುಣ කළත් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් වෙනස් වෙන්නේ කොතනද? ඍණ සංඛ්‍යාවකින් ಗುಣ කළොත් හරි බෙදුවොත් හරි මේ අසමීකරණේ මාරු වෙනවා. අසමානතාවය මාරු වෙනවා. ඒ කියන්නේ ලකුණේ පැත්ත මාරු වෙනවා. හරි? ඒකෙන් තමයි මේ දෙන්නේ. ලියාගන්න සටහන කියලා මේ
මේක තිබ්බොත් මේක ගන්න පුළුවන්. මේක තිබ්බොත් මේක ගන්න පුළුවන්. මේ තියෙන්නේ එකම අසමීකරණය මොකද්ද? b කියන එක අඩු කරලා දෙපැත්තේ. හරි. මේ බලන්න 20 විශාලයිනේ 15ට වඩා නේද? අපි එකම සංඛ්‍යාව එකතු කරනවා. මේකේ 20 විශාලයි 15යි නේද? මේකට 3ක් එකතු කරනවා. මේකටත් 3ක් එකතු කරනවා. මේ දෙපැත්තටම 3 එකතු කරනවා. එතකොට මේ පැත්තට එන්නේ කීයද? 23. මේ පැත්තට එන්නේ කීයද? 18. එහෙනම් ඒකේ පැත්ත මාරු වෙනවද? මේක තරාදියක මේ පැත්ත බර වැඩි, මේ පැත්ත බර අඩු. එතකොට දෙපැත්තට එකම ප්‍රමාණය එකතු කළා කියලා මේ පැත්ත මාරු වෙනවද? නැහැ. ඒ වගේම 20 විශාලයි 15ට වඩා අපි එකම සංඛ්‍යාව අඩු කරනවා 6ක්. right කොයි පැත්තද විශාල? මේ පැත්ත විශාල. හරි. අපි එකම ධන සංඛ්‍යාවකින් ගුණ කරනවා. 20 විශාලයිනේ 15ට වඩා මේ පැත්තත් 3ෙන් ගුණ කරනවා. මේ පැත්තත් 3ෙන් ගුණ කරනවා. මෙතන 60යි මෙතන 45යි. මේ පැත්ත නේද විශාල? එහෙනම් එකම සංඛ්‍යාව එකතු කළා. ඒ කියන්නේ අසමානතාවයකට එකම සංඛ්‍යාව එකතු කළා. එකම සංඛ්‍යාව අඩු කළා. එකම ධන සංඛ්‍යාවෙන් ගුණ කළා වෙනස් වෙන්නේ නැහැ. අපි බලමුකෝ මෙහෙම 20 15ට වඩා වැඩිනේ. අපි බෙදනවා 5යි. මේ පැත්ත 5න් බෙදුවහම කීයද? 4යි. මේ පැත්ත 5න් බෙදුවහම 3යි. ඒත් විශාල කොයි පැත්තද? මේ පැත්ත. මේවා අපි පොඩි කාලේ ඉගෙන ගත්තා. එහෙනම් අසමානතාවයට එකම ධන සංඛ්‍යාව එකතු කළත් එකම සංඛ්‍යාව අඩු කළත් එකම සංඛ්‍යාව එකතු කළත් එකම සංඛ්‍යාව අඩු කළත් එකම ධන සංඛ්‍යාවකින් ගුණ කළත් එකම ධන සංඛ්‍යාවකින් බෙදුවත් මේ පැත්ත මාරු වෙන්නේ නැහැ. අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ කොයි වෙලාවෙද? මේ බලන්න 20 ගුණ කරනවා ඍණ 3. 15 ගුණ කරනවා ඍණ 3. මොකද්ද වෙන්නේ? 20 ඍණ 3න් ගුණ කළොත් කීයද? ඍණ 60යි. මේක කීයද? ඍණ 45යි. එතකොට ඍණ 60ද විශාල ඍණ 45ද? ඍණ 45 විශාල. මෙන්න මේ පැත්ත විශාලයි. අන්න එතකොට පැත්ත මාරු වෙනවා. බලමු. අපි එකම ඍණ සංඛ්‍යාවෙන් බෙදලා 20 විශාලයි 15ට වඩා. මේ පැත්තත් ඍණ 5න් බෙදනවා. මේ පැත්තත් ඍණ 5න් බෙදනවා. ඍණ 5න් බෙදුවොත් මේක ඍණ 4යි. මේක ඍණ 3යි. කොයි පැත්තද විශාල? ඍණ 4ද විශාල ඍණ 3ද? ඍණ 3 විශාලයි. එහෙනම් වෙනස් වෙන්නේ එක තැනයි. මේ අසමානතාවයක එකම ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ එකම ඍණ සංඛ්‍යාවකින් බෙදූ විට මේ අසමීකරණය වෙනස් වෙනවා. ඒ කියන්නේ පැත්ත මාරු වෙනවා. අසමානතාව ලක්ෂණ පැත්ත මාරු වෙනවා. හරි. එහෙනම් මේ ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැහැ. පාඩම් කරන්න ඕනේ මොකද්ද? වෙනස් වෙන දෙක විතරයි. සමීකරණයක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එකම සංඛ්‍යාවකින් ගුණ කළත් බෙදුවත් මොනවා කළත් වෙනස් වෙන්නේ නැහැ. ඍණ වුණත් එකයි ධන වුණත් එකයි. එහෙනම් අසමීකරණයක වෙනස් වෙන්නේ මොකද්ද? මොකද එකම ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදූ විට අසමානතාවයේ වෙනස් වෙනවා. ලියාගෙන තරුවක් දාලා ලියාගෙන එකම ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදූ විට එකම ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදූ විට එකම ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදූ විට අසමීකරණයක අසමීකරණය වෙනස් වේ. අසමීකරණය වෙනස් වේ. අසමීකරණයට වඩා හොඳ අසමානතාවය. දැන් අසමානතාවය වෙනස් වේ.
අසමානතාවය වෙනස් වෙනවා. එකම ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදූ විට ලෙන අසමානතාවය වෙනස් වෙනවා. වරන් එතුල් යන්න. අසමානතා ලකුණේ පැත්ත මාරු වේ. අසමානතා ලකුණේ පැත්ත මාරු. දැන් බලගන්න. මෙහෙම පියෝමැත්ස් වල මේකත් මුල් පාඩමක්. මේ අසමානතාව ඕනේ. මේක අපි පාවිච්චි කරනවා වර්ගජ ශ්‍රිත වර්ගජ සමීකරණ right ඒ දෙකට මේක පාවිච්චි කරනවා. තව මාපාංක අසමානතා කියලා තියෙනවා. මාපාංක සමීකරණ කියලා තියෙනවා. අසමානතා කියලා තියෙනවා. ඒවට පාවිච්චි කරනවා. එතනින් එහාට applied maths වලට පාවිච්චි කරනවා. හරි? එතකොට හුඟක් අයට බැරි හුඟක් අය හිතන්නේ මේ අසමානතා කියලා කියන්නේ වෙනම පාඩමක් කියලා නෑ. වෙනම පාඩමක් නෙමෙයි මේවා ඉගෙන ගන්න අනිත් ඒවා ඉගෙන ගන්න. දැන් අපි මේ අසමීකරණ ඉගෙන ගන්නේ සරලව කිව්වොත් දැන් අපි පටන් ගන්නවා වර්ගජ ශ්‍රිත වර්ග සමීකරණ. අන්න ඒවට තමයි මේව අවශ්‍ය වෙන්නේ. හරි? මේකිනුත් ගානක් එනවා. එතකොට බැරි ඕගොල්ලන්ට මේ අසමානතාව විසඳන්න. හරි? හරි. එහෙනම් ලියාගන්න මෙන්න මේ සරල ගණන් ටිකක් හොයන්න. පහත අසමීකරණ විසඳන්න. ඔන්න ගණන් දෙකක් තියෙනවා. අදම බලන්න. දැන් බලගන්න. අසමීකරණයක් විසඳනකොට ඔය නීති ටික පාවිච්චි කරන්න පුළුවන්. මේකට කියනවා අසමීකරණයක්. මේකේ තේරුම මෙන්න මේකේ අගය කීයට වඩා වැඩි වනද? ඍණ දෙකට වඩා වැඩි වන මොනවාද? මොනවාද? මේ x අගය. හරි. එහෙනම් අපි ගන්නවා. ඉස්සෙල්ලාම අයින් කරනවා 6. 6 අයින් කරන්න දෙපැත්තටම එකතු කරනවා ධන 6ක්. දෙපැත්තටම එකතු කරනවා ධන 6. නේ? එහෙනම් 2x විශාලයි 4යි. එහෙනම් ඊළඟ පියවරේ බෙදනවා කීයෙන්ද? 2කින්. 2කින් බෙදනකොට පැත්ත මාරු වෙනවද? නැහැ. ධන සංඛ්‍යාවකින්. එහෙනම් x විශාලයි 2යි. එහෙනම් විසඳුම මොනවද? මොනවද? x ගන්න පුළුවන් මොනවා කියන්නේ? දෙකට වඩා වැඩි අගය. දෙකට වඩා වැඩි අගය. ඒ කියන්නේ දෙකට වඩා මොන වැඩි අගය ගත්තත් මේක මක් වෙනවද? තෘප්ත වෙනවා. බලමු දාලා දෙකට වඩා වැඩි අපි නිකිල විතරක් ගමුකෝ. දෙකට වඩා වැඩිම නිකිලෙ මොකක්ද? අඩුම නිකිලෙ 3. 3 දැම්මොත් දෙවරක් 3 6යි. 6න් 6ක් ගියාම බිඳුවයි. බිඳුව විශාලයි ඍණ දෙකට වඩා. හරි. සංඛ්‍යා රේඛාවේ දැම්මුත් තේරෙනවනේ. අපි සංඛ්‍යා රේඛාව අඳිනකොට මෙතන බිඳුව, මෙතන ඍණ සංඛ්‍යා, මෙතන ධන සංඛ්‍යානේ. ඇයි ඊතලේ මේ පැත්තට ගහන්නේ? මේ පැත්තට වැඩි වෙන්නේ කියන්නේ. හරි.
සමහර අය ප්‍රස්තාරේ ගහනකොට හතර පැත්තටම ගහනවා හිතලා. ඒක වැරදි. හරි. 3 දැම්මොත් මේක හරියනවා. බලන්න 4 දැම්මොත් දෙවරක් 4 8යි 8න් 6ක් ගියාම 2යි ඍණ දෙකට වඩා ධන දෙක විශාලයි. 3 දැම්මොත් 5 දැම්මොත් 5 වරක් දෙවරක් 5 10යි එනවා. 2.1 දැම්මත් එනවා. 2.1 දෙකෙන් වැඩි කළොත් කීයද? 4.2යි. 4.2 අඩු කිරීම 6 කීයද? ඍණ 1.8යි. ඍණ 1.8 වැඩි නේ ඍණ දෙකට වඩා. ඒත් හරියනවා. හරි? එහෙනම් මේක ඉතින් අපේ උන් මොකද කරන්නේ? ඍණ 6 දානවා අනිත් පැත්තට. වැටවල් පයින්නවා වගේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ මේ ඍණ 6 දානවා අනිත් පැත්තට. එහෙම කරන්න පුළුවන්ද අපිට? එහෙම යන්නේ කොහොමද මෙහෙම? මෙතන ඍණ 6ක් නෙමෙයි තියෙන්නේ. මෙතන මොකද්ද? අඩු කිරීම ධන 6 තියෙන්නේ. හරි? දැන් පේපර් එක බලන අය හිතන්නේ ඇත්තටම මේක දැනගෙන මේ එකපාර ලියන්නේ කියලා. මේ දෙපැත්තෙන්ම අඩු කළාම එකතු කළාම 6 මෙහා කැපෙනවා. එහෙම කියනවා. මේක තමයි නීතිය. මේක හරි නේද? එහෙනම් දෙකට වඩා වැඩි අගයන් ගන්න පුළුවන්. ඊළඟට මේක ඍණ 3x ධන 1. එහෙනම් ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? 5. මොකද්ද කරන්නේ? එක අඩු කරනවා. දෙපැත්තෙම එක අඩු කරනවා. right? එක අඩු කළොත් මෙතන කැන්සල් වෙනවා. 4. හරිනේ? දැන් x තනි කරන්න ඍණ 3ෙන් බෙදන්න ඕනේ. ඔන්න බෙදුවා ඍණ. දැම්මක් වෙනවද පැත්ත? මාරු වෙනවා. බලන්න මෙතන සමාන කිරීමක් තියෙනවා. දැන් බලන්න මේකේ පැත්ත මාරු වෙනවා. කවුරු හරි මෙතනම බෙදුවද? මෙතනම බෙදුවා නම් වැරදි. ඇයි බෙදනකොටම පැත්ත මක් වෙන්න ඕනේද? මාරු වෙන්න ඕනේ. හරි. බෙදනවා නම් ඊළඟ පියවරේ බෙදන්න වෙන්නේ. එහෙනම් x විශාලයි හෝ සමානයි. ඍණ 4ක්. එහෙනම් x ගන්න පුළුවන් අකයන් මොනවද? ඍණ 4 බෙදීම 3 හරි ඊට වඩා වැඩි තාත්වික සංඛ්‍යාවක්. දැන් මාතෘකාව ලියාගන්න. ප්‍රකාශනයක ලකුණ. ප්‍රකාශනයක ලකුණ. දෙකයි x ඍණ 6. ධනවන x යගේ පරාසය සොයන්න. දෙකයි x ඍණ 6. ධනවන x යගේ පරාසය. හරි? මේක ධනයි කියන්නේ මොකද්ද? බිඳුවට වඩා වැඩි වෙනවනේ. එහෙම හදන්නත් පුළුවන්. නමුත් දැන් එහෙම කරන්න එපා. කෙරුවට වැරදි නෑ. මේකේ දෙයක් කියලා දෙන්න තියෙනවා. හරි. මෙන්න මේක ගන්නකො y කියලා. දැන් y සමානයි 2x ඍණ 6 ලෙස ගන්න. හරි. බලාගන්න. මට කියන්න ධන ඍණ වෙන් වෙන්නේ මොකක් කරාද? ධනවල ඉඳලා ඍණට යන්නේ ඍණවල ඉඳලා ධනට යන්නේ මොකක් කරාද? එකපාර ධනවල ඉඳලා ඍණට හරි ඍණවල ඉඳලා ධනට හරි යන්න බෑ. වාහනයක් එකපාරට ඉස්සරහට ගිහිල්ලා නවතින්න නැතුව පිටිපස්සට එන්න පුළුවන්.
ඕවා ඉතින් අපිට එනවා ඇප්ලයිඩ් මැත්ස් වලටත් එනවා. දිශාව වෙනස් වන බව පෙන්වනවා. මේ බෝලයක් උඩට විසික් කරනවා. ඊට පස්සේ කොයි පැත්තටද දෙන්නේ? පල්ලෙහා. මේ පැත්තට ප්‍රවේගය ධන කියලා කියන්නකො. මේ පැත්තට ප්‍රවේගය ඍණ කියලා ගත්තොත්. මේ පැත්තට ධන, මේ පැත්තට ඍණ. ධන වල ඉඳලා එකපාරට ඍණට එන්න බෑ. ප්‍රවේගය කීය වෙන්නේ නැතුව. ශූන්‍ය වෙන්නේ නැතුව එන්න බෑ. ඔවා මාර වැදගත්. මේ අසමීකරණ මෙහෙම ඉගෙන ගත්තට මේවා අපි ඇප්ලයිඩ් මැත්ස් වලටත් එහෙම්මම පාවිච්චි කරනවා. right? දැන් ඔය ඌර්ධජලිත එහෙම කියලා පාඩමක් තියෙනවා. ප්‍රතික්‍රියාවේ දිශාව වෙනස් වෙන බව පෙන්වනවා. මෙහෙම අපි R කියලා ගත්තොත් එහෙම. මේක ස්පර්ශලා තියෙනවා නම් R නේ. වේගය වැඩි වුණොත් මේක පූර්ණ වෘත්තයක යනවා. අඩු වේගයක් දුන්නොත් එහෙම මේක මෙහෙන් ගිහිල්ලා වෘත්තාකාර මාර්ගයෙන් පිටපයි. හරි? මෙන්න මෙහෙම. මේ බටයක් ඇතුළේ. වේගය අපි වෘත්තයක යනකොට ඔයගොල්ලෝ විසිකෙන්න බලන්න කොයි පැත්තටද? වෘත්තය ඇතුළටද වෘත්තෙන් එළියටද? වෘත්තෙන් එළියට. එතකොට අපි තෙරපෙන්නේ මේ පැත්ත නේද? වෘත්තෙන් එළියට විසිකෙන්න යන්නේ. ඒවා මේ උගන්වනවා මම මේ. ඇයි මේව ඉගෙන ගන්න කියලා කියන්නේ? එතකොට මේ පැත්ත තමයි හේතු වෙන්නේ. වේගය අඩු වෙන්න මේක මේ පැත්තට එන්න යන්නේ. එතකොට හේතු වෙන්නේ මේ පැත්ත. ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාව තිබ්බේ ඇතුළට, දැන් තියෙන්නේ එළියට. දිශාව මාරු වෙන්න ඕනේ. මාරු වෙන තැනේදී අනිවාර්යෙන්ම මක් වෙන්න ඕනේ ප්‍රතික්‍රියාව. ධන වල ඉඳලා ඍණට යන්න බෑ. ශූන්‍ය වෙන්න. ඒක නිසා මේ කියන කතාව මාර වැදගත්. මෙහෙම හදන්න හේතුවක් තියෙනවා. අපි මේ පාඩම් ඉගෙන ගන්නේ අනිත් පාඩම් වලට අවශ්‍ය වෙන නිසා. හරි? හුඟක් අය මේවා හදන්නේ ගණන් ස්වායත්ත විදිහට. මේවා වෙනම හදනවා, අරවා වෙනම හදනවා. එතකොට සබ්ජෙක්ට් එක ලොකු වෙනවා. right? හරි. එහෙනම් කොහෙවත් ධන වල ඉඳලා ඍණට යන්න බෑ. මොකක් කරහා යන්නේ නැතුවද? ශූන්‍ය හරහා යන්නේ. මේ රබර් පටියක ගලක් ගැට ගහලා මෙහෙම ඇදලා අතාරිනවා. මක් වෙනවා. මෙහෙම ඇදලා අතාරියහම මක් වෙනවා. මේක මෙහාට ගිහිල්ලා ආයි මේ පැත්තෙන් මෙහාට ගිහිල්ලා බිඳුව උනාට පස්සේ තමයි අනිත් පැත්තට එන්නේ. ප්‍රවේගයේ බිඳුව උනාට පස්සේ. එහෙනම් එක පැත්තක් ධන කියලා ගත්තොත් අනිත් පැත්ත ඍණ. ධන වල ඉඳලා ඍණට යන්න බෑ. මොකක් කරහා යන්නේ නැතුවද? ශූන්‍ය හරහා යන්නේ. එහෙනම් ප්‍රවේගයේ දිශාව මාරු වෙනවා නම් මාරු වෙන මොහොතේදී ප්‍රවේගය කීයද? විශාලත්වය. ශූන්‍ය. දිශාව විස්ථාපනය ගත්තොත් මේ පැත්ත ධන මේ පැත්ත ඍණ නම් මාරු වෙනකොට හරි. එහෙනම් මට කියන්න මේ ප්‍රකාශනයේ ධනවන නේද? හරි. ධන වෙන්නේ ධනයිරිනයි වෙන්නේ මොකක් කරහද? ශූන්‍ය හරහා. එහෙනම් මේ ප්‍රකාශනය මොකක් වෙනවා කියන්ද ලියන්නේ අපි? ශූන්‍ය වෙනවා. ඔක්කොටම කලින් මේක සාධක වලට කඩන්න ඕනේ. x විනතුම ලියන්න. හරි දැන් බලන්න. එහෙනම් මේක ශූන්‍ය වෙනවා කීයේද? ගුණිතයක් බිඳුව වෙනකොට එක්ක මුල් එක බිඳුවයි නැත්නම් දෙවෙනි එක බිඳුවයිනේ. මෙහා බිඳුව වෙන්න බෑනේ. එහෙනම් බිඳුව වෙන්නේ කවුද? x ඍණ 3 බිඳුවයි. එහෙනම් x සමානයි කීයද? 3. අනිවාර්යයෙන් දැන් ඉදිරියේදී ආය අසමානතාව වලට එනවා. ඕකම තමයි කරන්න තියෙන්නේ. එහෙනම් වැදගත්ම දේ මොකද්ද? අසමානතාවයක වැදගත්ම දේ මොකද්ද? මේ ප්‍රකාශනය මොකක් වෙන එකද? ශූන්‍ය වෙන එක තමයි වැදගත්. එහෙනම් ලියා ගන්න. x සමානයි 3 දී ප්‍රකාශනය ශූන්‍ය වේ. ගහන්නකො සංඛ්‍යා රේඛාව දාන්නකො මෙතෙන්ට 3. දැන් බලන්න. 3 දී ශූන්‍ය නේද? මෙන්න මේ ප්‍රකාශනයේ ලකුණ 3 දී ශූන්‍යයි. මේ ප්‍රකාශනයේ 3 දී ශූන්‍යයි. එහෙනම් 3ට වඩා අඩු වෙනකොට ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. 3ට වඩා වැඩි වෙනකොට ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්.
හරි මේ කරන්නේ ඉදිරි පාඩම් සියල්ලටම ආයි මේවම තමයි පාවිච්චි කරන්නේ බලමුකෝ වර්ගජ ශ්‍රිත වර්ගජ සමීකරණ ගන්නකොට ආයි කරි මේකම හරි බලා ගන්න එහෙනම් තුනේදී මේ ප්‍රකාශනයේ ශූන්‍යයි තුනට වඩා අඩු වෙනකොට එක්ක ධන නැත්නම් ඍණ ඇයි වෙන ශූන්‍ය වෙනා කියන්නේ තුනට වඩා වැඩි වෙනකොට එක්ක ධන නැත්නම් ඍණ එහෙනම් අපි මේක කතා කරනවා තුනට වඩා අඩු විතරයි මොකද තුනට වඩා වැඩි විතරයි කාගේ ලකුණද මේකේ ලකුණ ඒ කියන්නේ මොකද්ද y ලකුණ තව කියන්න බැරි වුණා අවකලන එනවා ප්‍රස්ථාර කියලා වර්ගයක් ප්‍රස්ථාර වලට මේ විදිහටමයි කරන්නේ මේකමයි කරන්නේ මම ඒකයි කියන්නේ ලේසි කියලා ආරම්භයේ විතරයි අමාරු මේ ටිකමයි සෙට් වෙන්නේ ප්‍රස්ථාර පාඩමට ඒකේනෝ අවකලන යෙදීම කියලා එකක් dy අර dx වල ලකුණ බලනවා ආයි මේ ටික මෙහෙමම කරනවා එතකොට මේකමනේ ආයි රිපීට් වෙන්නේ ඕකම රිපීට් වෙනකොට මතක හිටිනවා වැඩි ඇයි ඒ කියන්නේ අලුත් දෙයක් නෙමෙයි අපි ඉගෙන ගන්න ප්‍රකාශනයක ලකුණ කිව්වොත් මේ සිස්ටම් එකම තමයි අපි කරන්නේ තේරුණාද හරි right දෙක y ලකුණ සුළු කිරීම ටියුට් එක බලා ගන්න අර මුලින් දීලා ඇති ඕගොල්ලන්ට ටිකක් මතක තියාගන්න කියලා. ඔය අසමීකරණට එහෙම ඔබ දාන ලොකුවට සමහරයි. ලොකු සීන් කියලා කියනවා අපේ සුළු කිරීම ටියුට් එකේ තියෙන ඒවා ටික. හරි? ලොකුයි කියලා ඒගොල්ලෝ උගන්වනවා. හරි? මේ පැත්ත බලා ගන්න. දැන් තුනේදී මේක ශූන්‍යයිනේ. එහෙනම් තුනට වඩා අඩු වෙනකොට මේක ධනද ඍණද? අනිවාර්යයෙන්ම තුනට වඩා අඩු වෙනකොට එක්ක ධන වෙන්න ඕන එක්ක ඍණ වෙන්න ඕනේ. එහෙනම් අපි මේක චෙක් කරන්නේ තුනට වඩා අඩු වගේක් මේකේ ආදේශ කරනවා. තුනට වඩා අඩු වගේක් කියන්න බලන්න. තුනට වඩා අඩු වගේක් කියන්නේ මොකක්ද? දෙක දැම්මොත් කීයද? දෙකෙන් තුනක් ගියාම ඍණ එකයි. ඍණ එක දෙකෙන් වැඩි කළාම ඍණ. එහෙනම් තුනට වඩා අඩු විට මොකද්ද? ඍණ. මොකද්ද ඍණ? y වල ලකුණ ඍණ. තුනට වඩා වැඩි වෙනකොට මොකද්ද බලන්න. කොහොමද බලන්නේ? තුනට වඩා වැඩි යකයක් දානවා. මොකද්ද? 4. දැම්මොත් ධන. මේක පැහැදිලිව කියන්නේ. මේකෙන් මොකද්ද කියන්නේ? හරියටම විස්තර වෙන්න ඕනේ. සමහර අය ගානක් හදනවා මොකද්ද හැදුවේ කියලාවත් දන්නේ නැහැ. මේ මොකද්ද මේකින් කියන්නේ? මේ අසම්හානතානේ මේ උගන්වන්නේ නැහැ මේවා ඉදිරියට ඔක්කොටම ඕනේ හරි මොකද්ද මේ ඍණ වෙන්නේ මොකද්ද y රඳා පවතින කවුරු මතද x මත එහෙනම් මේකෙන් කියවෙන්නේ මොකද්ද x වල අගය 3ට වඩා අඩු විට y වල ලකුණ ඍණ එහෙනම් මේක කියවන්නේ මේ පැහැදිලිව x වල අගය 3ට වඩා වැඩි විට y ලකුණ ධන x සමානයි 3ේදී y බිඳුවයි. එහෙනම් මේකේ තියෙනවා y ඍණ වෙන x වලගේ පරාසයක් තියෙනවා. y ධන වල x වලගේ පරාසයක් තියෙනවා. y ශූන්‍ය වනගේ පරාසය ශූන්‍ය වනගියක් තියෙනවා. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? ඔක්කොම ටික මේකේ තියෙනව නේද? එහෙනම් අපිට ඕනේ මොනව වෙන ටික? ගානේ දුන්නේ මොකද්ද? y ධන වන x ගේ පරාසය. එහෙනම් y ධන වෙන්නේ කොයි ටිකේද? x වලගේ 3ට වඩා වැඩි. එහෙනම් ලියන්න x විශාලයි 3 විට y ධන වේ. මේ පොඩි ප්‍රශ්නයක් අහන්නද ඔයගොල්ලන්? මේ පැත්ත ඍණ වෙලා ආයි ධන වෙන්න බැරිද? දැන් 3ට වඩා අඩු එකකයක්නේ අපි දැම්මේ. 3ට වඩා අඩු අපි එකකයක්නේ දැම්මේ. නේද? අපි දන්නේ නැහනේ අනිත් තැන් වලදී ආයි ධන වේද කියලා. ඇයි මේ එකකයක් විතරක් දැම්මම චෙක් කරන්න පුළුවන්? ඉතින් අපි දන්නේ නැහැ නෙක්ස්ට් මේ අපි දැම්මේ 3ට වඩා ඒක අඩු එකකයයි දැම්මේ.
දෙකනේ දැම්මේ. 5 6 දානකොට ඉතින් අපි දන්නේ නැහැ නෝක මොකද වෙන්නේ කියලා. සෝරි මේ ඍණ 1 ඍණ 2 දානකොට. ආයි ලකුණ මාරු වෙන්න පුළුවන්ද? ඇයි ලකුණ මාරු වෙන්න බැරි? ලකුණ මාරු වෙනවා නම් මක් වෙන්න ඕනේද? කොහේ හරහාද යන්න ඕනේ? ඍණ ධන මාරු වෙන්න නම් මොකක් හරහාද යන්න ඕනේ? ශූන්‍ය හරහා. වෙන ශූන්‍ය වෙනවා කියන තියනවද මේකේ? නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම 3ට වඩා අඩු එකගයක් දැම්ම නම් ඇති. 3ට වඩා වැඩි විට ධනනේ අපි දැම්මේ එකගයයිනේ. වෙනාගයන් දාන්න ඕනේ නෑ. ඇයි? ආයි ඍණ වුණොත් මේ ටික ධනනේ. ඍණ වෙන්න නම් මක් වෙන්න ඕනේද? අනිවාර්යයෙන්ම ශූන්‍ය හරහා යන්න ඕනේ. ශූන්‍ය හරහා යන්නේ වෙන ශූන්‍ය වෙනා කියන්නේ නෑනේ. ඒක නිසා වෙනස් වෙන්නේ. තේරුණාද? එහෙනම් අපි තව එකක්. මේවා මේ විදිහටම ප්‍රැක්ටිස් කරන්න බලාගන්න. මේවා මේ විදිහටම ප්‍රැක්ටිස් කරන්න මේ විදිහටම ලියන්න. එතකොට ඕගොල්ලන්ට අවකලනයේ අර අසමානතාවය එනකොට වෙනස් වෙන්නේ නැහැ. මේ ෆෝමැට් එකම තමයි අපි කරන්නේ. මම අනිත් දවසේ මාගේ ස්කීම් ගෙනල්ලා පෙන්නන්න. ඔය විදිහටමයි අපි කරන්නේ. හරි? ආයි මේව ඉදිරියට ඕනේ. එහෙනම් ලියගන්න තව එකක්. x වර්ගයේ ඍණ 1 යන ප්‍රකාශනය ඍණවන x යගේ පරාසය ස්වයං ලියන්න y ලෙස ගනිමු. y සමානයි කියලා ගන්න. හරි බලාගන්න. පළවෙනි පියවර මේක සාධකවලට වෙන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. එන ලියන්න x ඍණ 1 x ධන 1. අපෙන් අහන්නේ ඍණ වෙන ටික නේද? ඍණ ධන වෙන් වෙන්නේ මොකක් කරහද? ශූන්‍ය හරහා. තව එකක් තියෙන එක පස්සේ කියන්න නැත්නම් පැටලෙනවා ඈ. ඒක ඕනේ නැහැ. ඒක කියන්න ඕනේ නැහැ. මොකද ඕගොල්ලන්ට උගන්වලා තියෙන ගණිතයේ හරයට මොකක්ද දෙන්න බැරි. ශූන්‍යෙන්න බෑනේ. ඒක අනිවාර්ය දෙයක් නේ. ශූන්‍ය වුණොත් එහෙම ඔක්කොම කුණුහරුප වෙන්නේ උත්තර. හරි? ඒකයට බිඳුව අනන්තය කියලා කියන බොරු ඈ පට්ට බොරු ඒව ඉගෙන ගන්න එපා. ඔය සීමාවත් එක්ක තේරෙන්නේ නැති කට්ටිය තමයි ඒකයට බිඳුව අනන්තය කියලා කියන්නේ. හරි? පටල ගන්න එපා. සරලව ඉගෙන ගන්න. මේව අතාරින්න පුළුවන්ද? අතාරිනවා නම් 13 දී අතියා. ඔයගොල්ලෝ අතාරින්න. 13 දී අතාරින්නේ නැහැ. ඇයි? 13 වෙන පාඩම් ටික ලේසි. හරි. එහෙනම් ලියන්න x සමානයි 1 දී x සමානයි 1 දී හා x සමානයි ඍණ 1 දී. x සමානයි 1 දී x සමානයි ඍණ 1 දී. ප්‍රකාශනයේ ශූන්‍ය වේ. බලාගන්න. මේක සංඛ්‍යා රේඛාවේ දාගන්න. මොකක්ද? ඍණ 1 දී ධන 1. බලාගන්න. සමහර අය මේක මෙතනම ලියනවා. මේ හදන්නේ මේ ගාන විතරක්ද? නෑ. හැම එකකටම එකම විදිහ ලියනවා නම් අපිට මතක තියාගන්න ඕනේ නෑ නිච්චර නේද? එක විදිහකට ලියන්නේ ඈ. හරි. ඍණ 1ේදී මේ ප්‍රකාශනයේ ශූන්‍යයි. මේ ඍණ 1ට ධන 1 එකතු කළොත් බිඳුවයි. මෙතන ඍණ 2යි. ඍණ දෙවරක් බිඳුව බිඳුවයි. ධන 1 දැම්මොත් එකෙන් එකක් ගියාම බිඳුවයි. බිඳුවයි 1යි 2යි දෙවරක් බිඳුව බිඳුවයි. එහෙනම් ඍණ 1ට වඩා අඩු වෙනකොට මක් වෙන්න පුළුවන්ද? ඍණ 1ට වඩා අඩු වෙනකොට ධන වෙන්නත් පුළුවන්. ඍණ වෙන්නත් පුළුවන්. ඍණ 1යි ධන 1යි අතර ඇයි මෙතෙන්දි බිඳුවයි මෙතෙන්දි බිඳුවයි මේක ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් මේ ටිකේදී ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් හරි එහෙනම් මේකේ පරාස කීයක් ගැන කතා කරනවද ඍණ 1ට වඩා අඩු විතරයි ඍණ 1යි ධන 1යි අතරයි එකට වඩා වැඩි විතරයි
එහෙනම් ලියන්න x කුඩායි ඍණ 1. මොකේ ලකුණුද බලන්න. මේ ප්‍රකාශනය කියන්නේ මේකනේ. මොකක්ද? y වල. y වල. හරි බලාගන්න. x වල අගය ඍණ 1ට වඩා අඩු විට y වල ලකුණනේ බලන්න ඕනේ. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? ඍණ 1ට වඩා අඩු අගයක් ආදේශ කරලා බලන්න. කීයද? ඍණ 2. ඍණ 2 දැම්මොත් මෙතන ඍණ 3යි. මෙතන ඍණ 2 දැම්මොත් මේක ඍණනේ. ඍණ 2 දැම්මොත් මේකත් ඍණනේ. ඍණ 2යි අඩු කිරීම එක කියන්නේ ඍණ 3යි ඍණ මේකත් ඍණනේ. ඍණ වරක් ඍණ. මෙතනත් ඍණ මෙතනත් ඍණ. ඍණ වරක් ඍණ මොනවා කියද? ධනාගය. ඊට පස්සේ ඍණ 1යි ධන 1යි අතරක් ගියක් දාලා බලන්න. බිඳුව දැම්මම ලේසියි. බිඳුවෙන් එකක් ගියාම ඍණ. බිඳුවයි 1යි ධන. ඍණ වරක් ධන ඍණ. හරිනේ? ඊළඟ එක. එකට වඩා වැඩි එකක් දාන්න. කීයද? 2. දෙකෙන් එකක් ගියාම ධන. 2යි 1යි 3යි එකක් ධන. ධන වරක් ධන ධන. දැන් පැහැදිලිද? දැන් මට හරියටම කියන්න. මේක නෙමෙයි සමහර අය මේක හදලා මාක් කරනවා මොනවද හැදුවේ කියලාවත් දන්නේ නැහැ. මට මේක වාචිකව කියන්න හරියට මොකද්ද මේ කියලා තියෙන්නේ. x වල අගය ඍණ 1ට වඩා අඩු විට y වල ලකුණ ධන. මේකෙන් කියන්නේ මොකක්ද? x වල අගය ඍණ 1යි ධන 1යි අතර විට y වල ලකුණ ඍණ. x වල අගය 1ට වඩා වැඩි විට y වල ලකුණ ධන. එහෙනම් අපිට ඕනේ මොනවා වෙන ටිකද? ඍණ වන ටික. ඍණ වෙන්නේ කොයි ටිකද? මේ ටික. කියන්න x දැන් ප්‍රකාශනයේ ඍණවන් ප්‍රකාශනය ඊළඟ උදාහරණ. ධනවන sorry ඍණ නොවන x1ගේ පරාසේෂය. ප්‍රකාශනය මෙන්න මේක ලියන්න. මේක ලියන්න. ප්‍රකාශනය ඍණ නොවන x1ගේ පරාසය. ඍණ නොවන ඒ කාලේ කියනවා තනි වචනයක්. දැන් මතක නැහැ. ඍණ නොවන නිර්ඍණ වරහන් ඇතුළේ ලියා ගන්න. ඔය වචනේ දුන්නොත් සමහරව මේ අප්සෙට් වෙනවා. මොකද්ද? ඍණ නොවන කියන්නේ මොකද්ද? නිර්ඍණ. නිර්දාන ධනය නොමැති. නිර්වින්දන වින්දනයක් නොමැති. නිර්මල නොමෙරු. එහෙනම් නිර්ඍණ කියන්නේ ඍණ නොවන x1ගේ පරාසය. හරිනේ? හරි හදමු. y සමානයි කියලා ගන්න.
පළවෙනි පියවර මේක සාධක වලට වෙන් කරන එක. අමාරු නම් කිව්ව මොකෙන්ද වර්ග පූර්ණයෙන් පුළුවන්. නැත්තම් මේකේ සාධක කඩන්න ඉගෙනුවා නේද සුළු ක්‍රීම් ටියුට් එකේ. x වර්ගය ලියනවා x වරක් x ඍණ 6 සාධක ඍණ 3 වරක් ධන 2. හරි එකද කියලා බලන්නේ ಗುಣ කරලා. ඒ කියන්නේ අපි උගන්වනකොට සුළු කිරීම වල ඉඳලා එකින් එකට ඕවා ඉගෙනවලා දෙනවා. දැන් තේරෙනවා ඇති ඇයි ඒව අපි ඉගෙනුවේ කියලා ඒක. හරි? එහෙනම් මේකේ සාධක කඩන්න. x ඍණ 3යි x ධන 2යි. එහෙනම් ධන ඍණ වෙන වෙන්නේ මොකක් කරාද? ශූන්‍ය හරහා. එහෙනම් ශූන්‍ය වෙන අගේ ලියන්න මොකක්ද? ධන 3ේදී x සමානයි ඍණ 2. ප්‍රකාශනයේ ශූන්‍ය වේ. දාන්න සංඛ්‍යා රේඛා. දැන් බලන්න. ඍණ 2ේදී ප්‍රකාශනයේ ශූන්‍යයි. ධන 3ේදී ප්‍රකාශනයේ ශූන්‍යයි. එහෙනම් ඍණ 2කට වඩා අඩු වෙනකොට ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. එකකට වඩා අඩු වුණාම ධන නම් අනිත් ඔක්කොම ධන. ඇයි? ආයි ඍණ වෙන්න නම් මෙහි බිඳු වෙන ගියක් තියෙනවා. ඒක නිසා තර්කයක් නෑ නේ? එහෙනම් මේක ලියනවා මෙහෙම. x වල අගය ඍණ 2කට වඩා අඩු විතරයි. දැන් තේරෙනවද ඇයි මේව ගහගත්තේ කියලා ප්‍රශ්න තුනක්. මෙතනින් එහාට ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි. එහෙනම් ඇතුළ ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. එහෙනම් ඍණ 2කට වඩා වැඩි x 3ට වඩා අඩු 3ට වඩා වැඩි. මොකේ ලකුණද බලන්න ප්‍රකාශනයේ ලකුණනේ y කී ලකුණ. මොකක්ද එන්නේ ඍණ 2කට වඩා අඩු විදිහ. ඍණ 2කට වඩා අඩු වගේක් දාන්න ඍණ 3 වගේ. පළවෙනි එකත් ඍණ. ඍණ වරක් ඍණ දාන්න. ඍණ 2යි 3යි අතර බිඳුව දැම්මොත් මේක ඍණ. මේක ධන. ඍණ වරක් ධන ඍණ. 3ට වඩා වැඩි විට හතර වගේ දාන්න. ධන වරක් ධන. ඒ කියන්නේ ධන. හරියට විස්තර කරන්න මේක. x වල අගය ඍණ 2කට වඩා අඩු විට y වල ලකුණ ධන. x වල අගය ඍණ 2කට වඩා වැඩි ධන 3ට වඩා අඩු විට y වල ලකුණ ඍණ. x වල අගය 3ට වඩා වැඩි විට y වල ලකුණ ධන. අපිට ඕනේ මොනවා වෙන ටිකද? ඍණ නොවන ටික. ඍණ නොවනවා කියන්නේ ඍණ නොවන සංඛ්‍යා කියන්නේ මොන ටිකද? මෙතන x, මෙතන බිඳුව, මෙතන ධන සංඛ්‍යා, මෙතන ඍණ සංඛ්‍යා. ඍණ නොවන ටික කියන්නේ ධන වෙන ටිකමයි. එහෙමද? එහෙනම් ඉතින් ඕක අහනවනේ ධන වෙන ටික කියලා. ඍණ නොවෙනවා කියන්නේ මොකක්ද? ඍණ නොවන සංඛ්‍යාවලට එනවා. බිඳුව ධනද ඍණද? බිඳුව ධනත් නෙමෙයි, ඍණත් නෙමෙයි. ඍණයි ධනයි වෙන වෙන සංඛ්‍යාව තමයි බිඳුව කියන්නේ. එහෙනම් ඍණ නොවන ටික කියන්නේ බිඳුව සහ ධනවන ටික. එහෙනම්
ලියන්න. ඍණ නොවන x3ගේ පරාසය කියන්නේ. ඒ කියන්නේ ධන වෙන ටික නේ. ඒ කියන්නේ කොයි ටිකද ගන්න? මේක. ලියන්න. x කුඩායි ඍණ 2. හෝ මෙතනක් ධන වෙන. මේක. හරිද? මේ තියෙන්නේ මොනවා වෙන ටිකද? ඍණ 2ට වඩා අඩු විට y ධන. 3ට වඩා වැඩි විට y ධන. ඔය තියෙන්නේ ධන වෙන ටිකනේ. ඍණ නොවනවා ටික කියන්නේ මොනවද? බිඳුවත් ඇතුළත් වෙන්න ඕනේ. y ශූන්‍ය වෙනවා කීයද? ධන 3ේදී ඍණ 3ේදී. එහෙනම් මේ දෙක සමාන කිරීමෙන්ද තේරුණාද? හරි එහෙනම් මේක ලියන්නේ හෝ කියලා. මේක ලියන ක්‍රමයක් ඉගෙනුවා මීට. අපිට කොහොමද? x අවයවය කොහොමද? අනන්තයයි ඍණ 2යි. මේලේ දාන්නේ මේක. 3යි අනන්ත. මේකද? මතකද මෙහෙම එකක් ඉගෙනුවා? හැබැයි සමාන කිරීම තියෙන නිසා මෙතෙන්ට එනවා මොකද්ද? කොටු වරකන. කරා වගේ කියලා මතකයි. හරි? මේ ඍණ 2ට වඩා අඩුයි කියන්නේ මෙහි තියෙන්නේ මොකද්ද? සංඛ්‍යා රේඛාව. ඍණ අනන්තේනේ. හරි. මේ පැත්තේ ඍණ අනන්ත. තුනට වඩා වැඩි කියන්නේ ඈත තියෙන්නේ මොකද්ද? අනන්තය කියලා එකක් නැහැ. මේ කෙලවරක් නැහැ කියලා කියන අනන්තය දාන්න. හරි. සමාන කිරීම තිබ්බොත් දානවා මොකද්ද? මේ දෙපැත්තට මොකද්ද? කොටු වරහන්. ඕ වලට පොඩි කාලේ ලැක්කි මොකද්ද? මේ දෙක. මෙහෙම ලිව්වත් හරි. මෙහෙම ලිව්වත් හරි. තව ක්‍රමයක් කියනවා මොකද්ද? සංඛ්‍යා රේඛායි මාර්ක් කරන්න පුළුවන් මේ. ඍණ 2යි 3යි. ඍණ 2ට වඩා අඩුයි කියන්නේ මේ ටිකයි. 3ට වඩා වැඩි කියන්නේ මේ ටික. සමාන කිරීම වෙනවනම් මොකද දාන්නේ? පාට කරපු. මේකත් හරි. මේකත් හරි. මේකත් හරි. එන රතු පෑනෙල් ලියාගන්න මේ දෙක. ඇයි මේ කොටු වරහන දාන්නේ? සමාන කිරීම තියෙන නිසා. සමාන කිරීම නැත්තම් දාන්නේ මොකද්ද? විවෘත වරහන. දාන්න. මේ තුනෙන් එකක් තිබ්බොත් හම්බ වෙනවා මෙතන x. මෙන්න මේ ටික බලාගන්න. ඍණ 2ට වඩා අඩුයි කියන්නේ මේක නෙන්නේ නේද? එතකොට මේ පැත්තේ සීමාවක් තියනවද? නෑ. ඒක නිසා අපි දාන්නේ කීයද? ඍණ අනන්තය. ඍණ 2ට වඩා අඩුයි. 3ට වඩා වැඩි කිව්වොත් මේ පැත්තේ සීමාවක් නෑ. ඒක නිසා අනන්තය කියන සංකේතය දානවා. හරි? 3ට වඩා වැඩි. මේ කොටු වරහන දැම්මේ මෙන්න මෙතන සමාන කිරීම තියෙන නිසා. හරි බලාගන්න. ඍණ නොවන ටික කියන්නේ මොනවද? ධන වෙන ටිකයි ශූන්‍ය වෙන ටිකයි දෙකම ගන්නවා. ඍණ 2ට වඩා අඩුයි කියන්නේ ධන. ධන 3ට වඩා වැඩි කියන්නේ ධන. ශූන්‍ය වෙනවා කීයද? ශූන්‍ය වෙනවා කීයද? ධන 3ේදී ඍණ 2ේදී. හරි? ඍණ 2ේදී මේ ප්‍රකාශනයේ ශූන්‍ය. ඕනනම් ආදේශ කළ බලන්න. හරි. ඊළඟ එක.
ප්‍රකාශනය ඍණවන එක්සී අගේ පරාසය සොයන්න. මේක ලියලා ලියන්න. ප්‍රකාශනය ඍණවන එක්සී අගේ පරාසය. බලාගන්න. ලියන්න මේක y ලෙස ගනිමු කියලා. y ලෙස ගනිමු කියලා ලියන්න. දැන් බලාගන්න හරියට මේකේ වැදගත්ම දේ පළවෙනි එක සාධක වලට කඩන එක. අනිත් වැදගත්ම දේ ශූන්‍ය වන එක නෙමෙයි. මේක අර්ථ දැක්වෙන්නේ නැහැ කීයේද? හරේ නේද x දන එක තියෙන්නේ. සාධක වලට කඩන්න දෙයක් නැහැ නේද? හරය අර්ථ දැක්නේ සෝරි. හරය ශූන්‍ය වෙනවා කීයද? x සමානයි ඍණ එකේදී. x සමානයි ඍණ එකවම හරයට ශූන්‍ය වෙනවා. හරයට ශූන්‍ය આવොත් අනන්ත නෙමේ ප්‍රකාශනයේ අර්ථ දැක්වෙන්නේ නැහැ. අනන්තයයි කියලා කියනවා ඒ දන්නේ නැති කට්ටිය. හරි? ඒක සීමාව පාඩමේදී පැහැදිලි කරනවා. එහෙනම් අනිවාර්යයෙන්ම දේ වැදගත්ම දේ මේක මෙතනින් එහාට හැම පාඩමකටම එනවා. සිරස් ස්පර්ශෝන්මුඛ කියලා එනවා. අනිවාර්යයෙන්ම වැදගත්ම දේ මේ අර්ථ නොදැක්වෙන්නේ. ලියන්න. x සමානයි ඍණ එකේදී ප්‍රකාශනයේ අර්ථ නොදැක්වේ. x සමානයි ඍණ එකේදී ප්‍රකාශනයේ අර්ථ නොදැක්වේ. වරහන් ඇතුලේ ලියා ගන්න. හරේ ශූන්‍ය වන බැරි කියලා. හරේ ශූන්‍ය වන බැරි. x සමානයි ඍණ එකේදී ප්‍රකාශනයේ අර්ථ නොදැක්වේ. එහෙනම් ශූන්‍ය වෙනවා කීයේද? දැන් අපිට ඕනේ ධන ඍණ වන පරාසයනේ. ශූන්‍ය වෙනවා කීයේද? උඩ බිඳුව වෙනකොට. උඩ බිඳුව වෙන්නේ x සමානයි කීයේද? දෙකේදී. කියන්නේ x සමානයි දෙකේදී ප්‍රකාශනයේ ශූන්‍ය වෙයි. x සමානයි ඍණ එකේදී අර්ථ නොදැක්වේ. x සමානයි දෙකේදී ශූන්‍ය වේ. එහෙනම් සංඛ්‍යා රේඛාවේ දාන්න අනිවාර්යයෙන්ම මේක අනිවාර්යයි. අර්ථ නොදැක්වෙන එක අනිවාර්යයි. x සමානයි 2. එහෙනම් ඍණ එකේදී පවතින්නේ නැහැ කියලා කියන්නේ. ඍණ එකේදී පවතින්නේ නැහැ කියලා කියන්නේ. වෙන බිඳුව වෙන්නේ නැහනේ. බිඳුව වෙන්නේ දෙකේදී විතරනේ. එහෙනම් මේ ටිකේදී මොකද්ද වෙන්න පුළුවන්? ඍණ එකේදී විතරයි පවතින්නේ නැත්තේ. එහෙනම් ඍණ එකට වඩා අඩු විට ධන වෙන්නත් පුළුවන්. බලන්නකො මේකේ ඍණ එකට වඩා අඩුවක් ගියත් දාන්න. ඍණ දෙක වගේ දැම්මොත් උඩ ඍණ 4යි යට ඍණ 1යි. ධනනේ. නේද? එහෙනම් ඍණ එකට වඩා අඩු වෙනකොට ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්න. එහෙනම් අනිවාර්යම දේ මොකක්ද? හරය ශූන්‍ය වුණා කියන්නේ. එතෙන්දී ප්‍රකාශනයේ අර්ථ දැක්වෙන්නේ නැති නිසා. හරි. එහෙනම් දාන්න දැන් වගුවට පරාස තුනක් වෙනවා. x කුඩායි ඍණ 1. ඍණ 1ට වඩා වැඩි x. 2කට වඩා අඩු. y ही लखो හරි මට කියන්න ඍණ 1කට වඩා අඩු වගේක් දාලා ආදේශ කරනවා ඍණ 1ට වඩා අඩු වගේක් දාලා ඍණ 2 වගේ දැම්මු මෙතන ඍණ 2 අඩු කිරීම 2 කියන්නේ ඍණ 4 ඒ කියන්නේ ඍණ බෙදීම ඍණ 2යි ධන 1යි ඍණ 1යි ඒත් ඍණ වරක් වෙන මොකද්ද ධන ඍණ 1යි 2යි අතර ගියක් දාන්න බිඳුවෙන් 2ක් ගියාම ඍණ
බිඳුවයි එකයි ධන. ඍණාගයක් පිටීම ධනාගයක් කියන්නේ ඍණාගයක්. දෙකට වඩා වැඩි අගයක් දාන්න 3 වගේ. 3න් 2ක් එකයි ධන. ධන පිටීම ධන කියන්නේ ධන. හරි. එහෙනම් මට හරියටම විස්තර කරන්න බලන්න. මොකද්ද? ඍණයකට වඩා අඩු විට y වල ලකුණ ධන. මෙයා ධන. ඍණ 1යි 2යි අතර y වලගේ ඍණ. දෙකට වඩා වැඩි විට ධන. ශූන්‍ය වෙන්නේ කීයේද? දෙකේදී විතරයි. ඍණ එකේදී අර්ථ දැක්වෙන්නේ නැහැ. එහෙනම් තව අගයක් එනවා. ඍණ එකේදී අර්ථ දැක්වෙන්නේ නැහැ නේද? අර්ථ නොදැක්වෙන තැන් වලදී මක් වෙන්න පුළුවන්? ධන ඍණ මාර්ග අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා කියන්නේ. අනිවාර්යයෙන් වෙනවනේ එක්ක ඍණ වෙන්න පුළුවන් එක්ක ධන වෙන්න පුළුවන් දෙක. නේ? පැහැදිලි නේද? ඒක අනිවාර්ය දෙන්නේ අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා කියන්නේ එහෙනම් මේ දෙපැත්තේදී අර්ථ දැක්වෙනවා. එතකොට ඒකට x වලට අගයන් ගන්නකොට ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත්. එහෙනම් මේක වැදගත්ම දේ මේක ඈ. හරි. අපිට ඕනේ මොනවා වෙන ටිකද? ඍණ වෙන ටිකද? එහෙනම් ඍණ වෙන්නේ කොයි ටිකේද? ඍණ 1යි පැහැදිලිද? මේ බලන්නකෝ විනාඩියක් බලා ගන්න. කොහොම බලන්න ඕගොල්ලන්ව අතරමං කරන විදිහ. අහගන්න. මේව දීපු ගමන් හොල්මන්. මේ ප්‍රශ්නේ මම මෙහෙම වෙනස් කරනවා. ප්‍රශ්නේ මාරු කළාට ඔයගොල්ලෝ ගාන හදන විදිහ වෙනස් කරනවා. එහෙනම් මේක මැත්ස් නෙමෙයිනේ ළමයි. හරි. අහගන්නකෝ. මම මේ ගාන මෙහෙම වෙනස් කරනවා. මේ ගැටලුව. ප්‍රකාශනය ධන නම් නැත්තම් ප්‍රකාශනය ධනවන පරිදි ප්‍රකාශනය ධනවන පරිදි එක් සඳහා ගත හැකි වැඩිතම නිකිලමයාගය හා අඩුතම නිකිලමයාගය කීය? ආය අහගන්න. මං ඒ ලෙවල් වලදීත් ඕගොල්ලන්ට කියනවා බැරි මොනවද? සිංහල විතරයි බැරි. දැන් මේ බලන්නකෝ මේ වෑන් තමයි අන්නවන්නේ කට්ටිය. දුන්නාම නිකම් පට්ට ගානක් කියලා හිතෙන්නේ. තේරුණාද? මම මොකක්ද කිව්වේ? ප්‍රකාශනය ධනවන පරිදි එක් සඳහා ගත හැකි වැඩිතම නිකිලමයාගය අඩුතම නිකිලමයාගය. අහගන්නකෝ. දැන් අපිට මේ හිතන්න දෙයක් නෙවුනේ. අඩුතම නිකිලමයාගයත් වැඩිතම නිකිලමයාගයත් මමවත් දන්නේ නැහැ. හැබැයි මට ඊට කලින් එක මම ඉගෙනගෙන තියෙනවා. මොකද්ද? ප්‍රකාශනීය මොනවා වෙන පරිදිද? ධනවන පරිදිනේ. නේද? එහෙනම් අපිට පුළුවන් ප්‍රකාශනයක ලකුණනේ. නේද? එහෙනම් අපිට කියන්නේ මේක ධනවන පරිදි කියලා. එහෙනම් අපි මේ විදියටම හොයලා ධනවනාගේ පරාසරයට ගම මෙතෙන්ට එනකම් වෙනවා. ළමයි මංවත් ඉගෙනගෙන නැහැ ඒක. ඒකට තමයි තියරි කියලා කියන්නේ. ඒගොල්ලෝ එක එක විකාර ප්‍රශ්න අහනවා. අපි විකාර වෙන්නේ නැහැ. මොකද අපි ඉගෙන ගන්න තියරි ටික විතරයි. හරි? එහෙනම් මේ ගාන මංවත් දන්නේ අඩුතම එකයි වැඩිතම එකයි. හැබැයි මට පුළුවන් මේක. මොකද්ද? මං ඉගෙනගෙන තියෙන ප්‍රකාශනයක් ධන ඍණ ප්‍රකාශනයක ලකුණනේ. ඒගොල්ලෝ කියනවා ධනවන පරිදි කියලා. එහෙනම් අපි හදාගෙන යනවා. මේ ධනවන පරිදි නෙමෙයි. මේ ඍණවන පරිදි. පොඩ්ඩක් මාරු කරමු. ප්‍රකාශනයේ ඍණවන පරිදි නැත්තම් ප්‍රකාශනයේ ඍණ නම් එක් සඳහා ගත හැකි වැඩිතම නිකිලමයාගය රයිට් අඩුතම නිකිලමයාගය. හරි. එහෙනම් මම මෙහෙම හදලා මොන්න මට පුළුවන්. මේ තියෙන්නේ මොන ටිකද? ප්‍රකාශනයේ ඍණවන එක්සියාගේ පරාසනය. හරි. මට කියන්න ප්‍රකාශනයේ ඍණවන පරිදි ඒගොල්ලෝ අහන්නේ මොකද්ද? එක්ස් ගන්න පුළුවන් වැඩිතම නිකිලමයාගයයි අඩුතම නිකිලමයාගයයි. මට කියන්න මේකේ ගන්න පුළුවන් නිකිලමයාගයන් ටික මොනවද කියලා? ඍණ එකකට වඩා වැඩි දෙකට වඩා අඩු නිකිලමයාගයන් ටික මොනවද? බිඳුව අනිත් එක එක වෙන නිකිලමයාගයන් ගන්න පුළුවන්ද? මේ පරාසයට ගන්න පුළුවන් නිකිලමයාගයන් මේ ටික ටික නේද? එහෙනම් වැඩිතම නිකිලමයාගය කීයද? එක අඩුතම නිකිලමයාගය කීයද? ඔච්චරයි.
නැත්තම් කියනවා නිකිල අගයන් දෙකක් පමණක් ගත හැකි බව පෙන්වන්න කියලා. ආයි මොකද්ද? මේක. නැත්තම් කියනවා ප්‍රකාශනය ඍණ නම් එක්ස්ට්‍රා ඍණයකට වඩා අඩු හගයන් හෝ දෙකට වඩා වැඩි හගයන් ගත නොහැකි බව පෙන්වනවා. එකම ප්‍රශ්නේ. දැන් කී ආකාරයකින් ඇහුවද? 3 ආකාරයකින්. ඕගොල්ලෝ ඉගෙන ගන්නේ තියරි විතරයි. මම උගන්වන්නෙත් එච්චරයි, ඕගොල්ලෝ ඉගෙන ගන්නෙත් එච්චරයි. ධනවන පරිදි නම් ධනවන පරිදි තමයි මම දන්නේ, ඕගොල්ලෝ දන්නෙත් එච්චරයි. ධනවන පරිදි මෙතෙන්ට විතරයි අපි හොයන්න දන්නේ. මෙතනින් පස්සේ තමයි අනිත් ඒවා අහන්නේ. නිකන් ඕගොල්ලෝ යාළුවෙකුට දීලා බලන්න කොහොම මේක ධන ඍණවන පරිදි එක් සඳහා ගත හැකි වැටිතම නිකලමයාගේ නිකන් අර වාක්‍ය ගොඩක් දුන්නාම නිකන් හොල්මන් වෙලා නේද? හැබැයි තියරි දන්න කෙනා මොකද කරන්නේ? එයා දන්නේ මොකද්ද? ධන ඍණවනගේ පරාසය හොයන්න විතරනේ. එයා දන්නේ එච්චරයි. එයා ඒ ටික හදාගෙන ගියාම මේක දන්නේ නැති වුණා. එයාට ලකුණු කොච්චර හම්බෙලාද? අපි හිතමු ලකුණු 100ක් දෙනවා කියලා. 90ක් හම්බෙලා. ඇයි මේ දෙකට දෙන්න පුළුවන් ද ලකුණු 50ක් විතර? ඒක නිසා කිසිම ගානක් කටපාඩම් කරන්නේ නැහැ. කටපාඩමේ තියාගන්න තීර ටික විතරයි. වර්ගජ ස්විත වර්ග සමීකරණ අපි ඉගෙන ගමු. ගොඩාක් කට්ටිය සෑහෙන්න කටපාඩම් කරනවා. අපි කටපාඩම් කරන්නේ ටිකයි. තීර ටික විතරයි. තියෙන්නේ අසමානතාවයයි ඈ. බලමු. හරි. එහෙනම් මේක පැහැදිලිද? එන අසමීකරණයක් විසඳනකොට ප්‍රකාශනයක ලකුණ හරි අසමීකරණයක් විසඳනකොට හරි වැදගත්ම දේ මොකක්ද? අර්ථ නොදැක්වෙන ටික. ඒක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. අනිත් එක ධන ඍණ වෙන්නේ මොකක් කරාද? ශූන්‍ය හරහා. ඒකත් අවශ්‍යයි. හරිද? right. එහෙනම් අපි තව උදාහරණයක් කරලා ඊට පස්සේ අසමීකරණ වලට ආයියා. මේ සමහර අය මෙහෙම එකක් මතක තියාගෙන තියෙනවා. පළවෙනි එක විතරයි හොයන්න ඕනේ, ඊළඟ එකේ ලකුණ මාරු වෙනවා. උඹලා නම් කරන්න එපා ඈ. දැන් අපි ඔය හදපු හැම ගානකම උප වුණා. අදලා බලපල්ලා මේකේ ආතල් එක මොකද වෙන්නේ කියලා. y ප්‍රකාශනයේ ශූන්‍ය වෙනවා කීයේද? ධන එකේ. හරිද? එකට වඩා අඩු වගේක් දානවා. මොකද්ද? බිඳුව. බිඳුවෙන් එකක් ගියාම ඍණ එකයි, ඍණ එකේ වර්ගය ධන. එහෙනම් ඊළඟ එක ඍණ වෙන්න එපානේ ඒගොල්ලෝ කියන විදිහට. බලමු ඍණ වේද කියලා. එකට වඩා වැඩි එකක් දාපල්ලා. දෙකයි. දෙකෙන් එකක් ගියාම එකයි. එකේ වර්ගේ ආයි දාන. මාරු වෙනවද? නෑ. කෙටි ක්‍රම වලට නම් යන්න එපා. හරියට මැස් දැනගත්තේ නැති වුනහම කුණු හරප උගන්නන්නේ මොකක්ද? මේක වෙනවා. වෙන්නේ මේවා මොන වුණොත් ඒකජ සාධක වුණොත් පමණයි. හරි? ඒක නිසා ඔයගොල්ලෝ කරන්න යන්න එපා ඒ වැඩේ. ඒක වැරදි. සමහර තැන් වලට හරි, සමහර තැන් වලට හරියන්නේ නැහැ. ඉතින් ළමයාට මේවා සිහි නැහැනේ අපේ උන්ට. නේද? උන් පාඩම් කරන්නේ මේක විතරයි, පළවෙනි එක හෙව්වා දාගෙන ගියා. හරි? කෙටි ක්‍රමයට යන්න ඕනේ. තියරි එක හරියටම පුළුවන් කෙනෙක් විතරයි. නැත්තම් නම් යන්න එපා. නැත්තම් 160ක් ෆේල් වෙන්න බෑනේ නේද? ඈ? නේද? ඒක නිසා කෙටි ක්‍රම වලට යන්න. කෙටි ක්‍රම වලට යන්නේ හොඳටම ගණිතය පුළුවන් කෙනෙක් විතරයි. හරි. පැහැදිලිද? එහෙනම් අපි තව එකක් කරමු. ප්‍රකාශනය ධනවන 100 අගේ පරාසේෂය. හරි. මේව ප්‍රකාශනයේ ලියන y ලෙස ගනිමු. පළවෙනි පියවර සාධක වලට කඩමි.
හරය ශූන්‍ය වෙනවා ධන එකේදී ඍණ එකේදී. අනිවාර්යෙන්ම ලියන්න. x සමානයි ධන එකේදී හෝ x සමානයි ඍණ එකේදී ප්‍රකාශනය අර්ථ නොදැක්වේ. දැන් බිඳුව වෙන ප්‍රකාශනයේ ශූන්‍ය වෙනවා උඩ ශූන්‍ය වෙනවා. කීයද? ඍණ දෙකේ. යට ලියන්න x සමානයි ඍණ දෙකේදී ප්‍රකාශනයේ ශූන්‍ය වේ. ගණ්ඩ සංඛ්‍යා රේඛාව x මේ අගයන් ටික දාන්න. ධන 1යි ඍණ 1යි ඍණ 2යි. අඩුම ඍණ 2. ඊට පස්සේ ඍණ 1. ඊට පස්සේ ධන 1. එන්න ඍණ 2ට වඩා අඩු විට x කුඩායි ඍණ 2. ඍණ 2යි ඍණ 1යි අතර විතරයි. පරාස 4ක් තියෙනවා. ඍණ 2ට වඩා අඩු විට x වලගේ ඍණ 2ට වඩා අඩු විට ඍණ 3 දැම්මොත් ඍණ 2ට වඩා අඩු වගේ දාන්න. ඍණ 3 දැම්මොත් උඩ ඍණ 3 දැම්මොත් මේකත් ඍණ ඍණ 3 දැම්මොත් එහෙනම් ඍණ වරක් ඍණ ධන ඍණ බෙදීම ධන ඍණ. එන ඍණ 2යි ඍණ 1යි අතර අගයක් කීයද? ඍණ 1.5. ඍණ 1.5 දැම්මොත් මේක ධන. මේක ධන. මේක ඍණ. මේක ආයි ධන. මේක හැදුවොත් එනවා ඇත්තේ ඍණ කියලා. මේක හැදුවොත් එනවා ඇත්තේ ධන කියලා. දැන් අපිට ඕනේ කොයි ටිකද? ප්‍රකාශනය ඍණවන ප්‍රකාශනයේ ධනවන අපිට ඕන එකක් තියෙනවා. ඍණවන ඒවාක් තියෙනවා ධනවන ඒවා. එහෙනම් ධනවන අගයේ පරාසය ලියන්න මේක. මේක සංකේතයෙන් ලියනවා. සංඛ්‍යා රේඛාවක දැම්මොත් මෙහෙම ඍණ 2යි ඍණ 1යි ධන 1. ඍණ 2යි ධන 1යි අතර එකට වඩා වැඩි එකයි. එහෙම නෙන්නේ නේද? සංඛ්‍යා රේඛාවේ දානවා නම් මෙහෙම ඍණ 2 ඍණ 1. සංකේතයෙන් ලියනවා නම් මෙහෙම. හෝ මේනෙන් ලියන්නේ හෝ
එකට වඩා වැඩි ටික. මෙතන එක අනිත් එකේ දනවා. එක්ක මෙහෙම ලියුවත්, මෙහෙම ලියුවත්, මෙහෙම ලියුවත්. තේරුණානේ? ලියන්න මාතෘකාව. දැන් අසමීකරණ තව දුරට. අසමීකරණ තව දුරට. देखते देखा एक स्वर्ग के धन है බලාගන්න මේ පැත්ත මේක කොහොමද කරන්නේ? ඕගොල්ලන්ට ආරම්භයේදී මම එකක් ඉගෙනුවා. A විශාලයි B කියන එකෙන් ද්විගම්ම්‍ය වෙනවා. A අඩු කිරීම B මොකද්ද? ධනයි කියන්නේ. ඇත්තටම මේ අසමීකරණ ප්‍රකාශනයක ලකුණෙන් හදන්න පුළුවන්. එහෙනම් මෙයා තියෙනකොට එක පැත්තක ශූන්‍ය හදාගන්න පුළුවන් නේද? මෙයා වෙනවා කියන්නේ මෙයා වෙනවනේ. A Bට වඩා වැඩි කියන්නේ A අඩු කිරීම B මොනාගයක්ද? ධනාගයක්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය මොනවා වෙන ටිකද? ධන වෙන ටිකනේ. හරි. එහෙනම් මෙන්න මේක ද්විගම්ම්‍ය වෙනවා. බලාගන්න. ඕගොල්ලන්ට අසමීකරණයක් දුන්නා. ඒක හදන්න පුළුවන් ප්‍රකාශනයක ලකුණක් වෙන විදිහ. එහෙනම් ලේසි අසමීකරණයක් දුන්නොත් එක පැත්තක ශූන්‍ය හදාගන්න. එක පැත්තක ශූන්‍ය හදාගමු. මේ පැත්තේ ශූන්‍ය හදාගමුකෝ. එහෙනම් දෙපැත්තෙන්ම අඩු කරනවා x එකකුයි එකකුයි. නේද? ඕගොල්ලන්ගේ අර කටපාඩම් ඉදිරියෙන් නම් මේවා මෙහාට එනකොට වැටවල් පයින්නවා වගේ ඍණ වෙනවා කියලා කියන්නේ. එහෙම වෙන්නේ නැහැ. දෙපැත්තෙන්ම අඩු කරනවා මොකද්ද? x එකකුයි ධන එක. එහෙම අඩු කළොත් වෙනවා 2x වර්ගය. ධන එක. දෙපැත්තෙන්ම අඩු කරමු x එකකුයි එකකුයි. එහෙනම් මේ පැත්තේ x එකකුයි එකකුයි අඩු කළාම කීයද? ශූන්‍ය. අර ඒ කටපාඩමට හිතනවා මෙහෙම එනවා කියලා. මේවා ටික කාලෙකින් තියරි වෙලා යනවා. ඒගොල්ලෝ හිතන්නේ මෙහෙ ඉඳලා මෙහෙ. මොකක්ද ඒකේ තේරුම? මේ ගණිත කර්මයක් එහෙම වෙන්න පුළුවන්ද ළමයි? හිතෙන්නේ නැද්ද? මෙහෙම නිකන් මෙහාට දාන්න පුළුවන්ද නිකන්? හේතුවක් නැතුව. පදනමක් නැහැ. හැබැයි දැන් ඕවා තියරි බවට පත් වෙලා තියෙන ළමයි. හරි? මේක පැහැදිලිද? හරි. එහෙනම් අසමීකරණයක් දුන්නත් එක පැත්තක මොකද්ද? ශූන්‍ය හදාගත්තම ලේසි. ලියගන්න. මේක වෙනවා කියන්නේ මේක වෙනවා. ඒ කියන්නේ බලන්න. මෙයා වෙනවා කියන්නේ මෙයා වෙනවා කියලා මුලින්ම පෙන්නනවානේ. ඒ කියන්නේ මෙයා වෙනවා. ඒ කියන්නේ මෙයාගේ විසඳුම කියන්නේ මෙයාගේ විසඳුම. ඒ කියන්නේ කාගේ විසඳුමද? මෙයාගේ විසඳුම. පැහැදිලිනේ? එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? මේ ප්‍රකාශනය බිඳුවට වඩා වැඩි කියන්නේ මොකද්ද? බිඳුවට වඩා වැඩි කියන්නේ මොකද්ද? ධන වෙන ටිකනේ. එහෙනම් මෙයා ධන වෙන ටික කියන්නේ මෙයා වෙන ටික. ඒ කියන්නේ මෙයාගේ විසඳුම.
එහෙනම් මේක හොයනවා කියන්නේ මේක හෙව්වත් හරි. නැත්නම් මේ ප්‍රකාශනයේ ධන වෙන ටික හෙව්වත් හරි. එහෙනම් ගන්න y සමානයි 2x වර්ගයේ ඍණ x ලෙස ගනිමු. x එළියට ගන්න. සාධක වලට කඩනවනේ. 2x ක්‍රමයට. හරි. ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ ධන වෙන ටික නේද හොයන්න ඕනේ. ඒ කියන්නේ y ධන වෙන ටිකනේ. එහෙනම් සාධක වලට කැඩුවා. දැන් ලියන්න ශූන්‍ය වෙනා කියන්නේ ටික කීයද? එකේදී මේක ශූන්‍ය වෙනවා භාගෙදී නේ. දැන් x සමානයි බිඳුවේදී හෝ 2x ඍණ 1 බිඳුවයි කියන්නේ x සමානයි භාගය. කියන්නේ x සමානයි භාගයේදී ප්‍රකාශනයේ ශූන්‍ය වෙයි. මෙතන දාන්න බිඳුව භාගය. පරාස තුනක් කියනවා. බිඳුවයි භාගයයි අතරයි. භාගයට වඩා වැඩි විට. මේකේ ලකුණ කියන්නේ y වල ලකුණ. එහෙනම් x බිඳුවට වඩා අඩු විට බලන්න. බිඳුවට වඩා අඩුවක් ගියත් ගන්න ඍණ 1. මේක ඍණ. ඍණ 1 දැම්මොත් මේකත් ඍණ. ඍණ වරක් ඍණ ධන. බිඳුවයි භාගයයි අතරක් ගියත් දාන්න. බිඳුවයි භාගයයි අතර ගිය 4න් 1. 4න් 1 දැම්මොත් මේක ධන. මේක 4න් 1 දැම්මොත් භාගයයිනේ. 4න් 1 2කින් වැඩි වුණොත් භාගයයි. භාගය එකක් ගියාම ඍණ. ධනවරක් ඍණ ඍණ. භාගයට වඩා වැඩියක් ගියත් දැම්මොත් එහෙම එක වගේ ධන. දැන් බලන්න. මේක හරියටම මට කියන්න විස්තර කරලා. x වලගේ බිඳුවට වඩා අඩු විට y ධන. x වලගේ බිඳුවයි භාගය අතර y ඍණ. x වලගේ භාගයට වඩා වැඩි විට y ධන. අපිට ඕනේ මොනවා වෙන ටිකද? y නේ. y කියන්නේ මේකනේ. මේක මොනවා වෙන ටිකද ඕනේ? බිඳුවට වඩා වැඩි ටික. ඒ කියන්නේ මොනවා වෙන ටිකද? ධන වෙන ටික. ධන වෙන්නේ මේ ටිකේදී නේද? එහෙනම් ලියා ගන්න. මේකේ විසඳුම කියන්නේ මේකේ විසඳුම. ඒ කියන්නේ මේකේ විසඳුම. ඒ කියන්නේ මොකේ විසඳුමද? මේකේ විසඳුම. ඇයි? ත්‍රිගම ලකුණනේ කියන්නේ. නේද? තේරුණානේ? එහෙනම් ලියා ගන්න. අසමීකරණයේ විසඳුම x කුඩායි බිඳුව හෝ x විශාලයි භාගය. හරිනේ? ආයි බලා ගන්න. අසමීකරණ තිබ්බොත් ලේසි. එක පැත්තක මොකක් හදාගත්තහම ශූන්‍ය හදාගත්තහම ලේසි. නැත්නම් අර ඒකජේවට නම් සරලව පුළුවන්. අපි මුලින්ම කළේ ඒකජේවත් පුළුවන් මේ විදිහට. හරි මේක කෝකටත් තයිලය. මේකට විතරද අසමානතාවලට විතරද? දැන් ඕගොල්ලන්ට තේරෙන්න එපානේ. අපි මොකටද ඉගෙන ගන්න කියලා අසමානතා නේ? ඉදිරි පාඩම් වලට මේව අවශ්‍යයි. හරි?
මේ අවකලනීය පාඩමේ මේ ලකුණ බලනවට dy/dx වල ලකුණ බලනවට මේ එකකට ලකුණු 5 ගන්න දෙනවා. 5යි 10යි 15යි කියලා දෙනවා. අගයන් 4ක් විතර આવුත් වර්ගුවටම ලකුණු 20ක්. හරි. ඒකේ හොඳම වැඩේ අවකලනය කරන්න අමාරු වුණොත් ඒක දෙනවා මෙන්න මෙහෙම අවකලනය කරලා. මේ විදිහටම දෙනවා. පෙලක් වෙලාවට සාධක වලටත් කරලා දෙනවා. හොයන්න ඕනේ ධනරින ටික විතරයි. පාස් පේපර් ටික බලන්නකො තියනවද කියලා. අවකලනය කියලා ඇති ප්‍රස්තාරයක් කියලා. ඒකේ බලන්න මෙහෙම වකුවක් තියනවද කියලා. right? මේ අසමානතා තිබ්බත් ප්‍රකාශනයක ලකුණ තිබ්බත් ඕනම දෙයකට හරියන විදිය මේක. මේක පැහැදිලි නේ? Bien. නම් එක් සඳහා ලබාගත හැකි අගයන් සොයන්න. මේක ලියන්න. හරි දැන් බලාගන්න. මේක එක පැත්තක අපි ශූන්‍ය හදා ගන්නවා. හරි. මෙයා වෙනවා කියලා කියන්නේ. දෙපැත්තෙන්ම එකක් අඩු කරන්න. දෙපැත්තෙන්ම එකක් අඩු කරන්න මෙයා වෙනවා. මෙතනින් පස්සේ කරන්නේ මේකයි. සාධක වලට කඩන්න එපානේ. කඩන්න කලින් මේක මොකද්ද? කුඩා පොදු ගුණාකාරය අරගෙන හදන්න. මේ එක වෙනුවට ලියන්න පුළුවන් නේද x බෙදීම x කියලා. එහෙම ලිව්වා කියලා අසමානතාවය පැත්ත මාරු වෙන්නේ නැහනේ. අපි එකටනේ ලියන්නේ උඩත් x වලින් ගුණ කරලා යටත් x වලින් ගුණ කළාම හරිනේ. නේද? ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය ගත්තා වගේ 3 ඍණ x යට x. මේක සුළු කළාම මේක එනවනේ. හානියක් වෙන්නේ නැහැ. මේක විසඳනවා කියන්නේ මේක විසඳනවා. ඒ කියන්නේ මේක විසඳනවා. එහෙනම් මේ ප්‍රකාශනයේ මොනවා වෙන ටිකද? ධන වෙන ටිකනේ. එහෙනම් ලියන්න y සමානයි 3 ඍණ x බෙදීම x ලෙස ගනිමු. මේක ලියගන්න. දැන් ගන්න බිඳුවේදී අර්ථ දැක්වෙන්නේ ලියන්න. x සමානයි බිඳුවේදී ප්‍රකාශනය අර්ථ නොදැක්වේ. මේක බිඳුව වෙනවා x සමානයි 3. දැන් x සමානයි 3ේදී ප්‍රකාශනය ශූන්‍ය වෙනවා. x කුඩා පොදු මේ දෙපැත්තම නෙමෙයි මේ ගුණ කරලා තියෙන්නේ ඈ. මෙතන කුඩා පොදු ගුණාකාරය අරගෙන තියෙනවා. බිඳුවයි දාන්න බිඳුවයි 3. බිඳුවට වඩා අඩු විටයි y ලකුණු
බිඳුවට වඩා අඩු වගේක් දාන්න. ඍණ එක වගේ. මෙතෙන්ට ඍණ එක දැම්මොත් ධන. ධන බෙදීම ඍණ කියන්නේ ඍණ. බිඳුවයි 3යි අතර වගේක් දාන්න එක වගේ. එක දැම්මත් මෙතන ධන මෙතනත් ධන. 3ට වඩා වැඩි වගේක් 4 වගේ දැම්මොත් මේක ඍණ උඩ එක ඍණ යට එක ධන. ඒ කියන්නේ ඍණ. අපිට විසඳන්න කියන්නේ මේක. ඒක විසඳනවා කියන්නේ මේක විසඳනවා. ඒ කියන්නේ මේක විසඳනවා. ඒ කියන්නේ මේක ධන වෙන ටික ගන්න. ඒ කියන්නේ y ධන වෙන ටික. y ධන වෙන්නේ කීයද? බිඳුවයි 3යි. දැන් අසමීකරණයේ විසඳුම. බිඳුවට වඩා වැඩි 3ට වඩා අඩු. මේ අහගන්න සමහර අය මේ දෙපැත්තම x වලින් වැඩි කරනවා පුළුවන් බෑ අසමීකරණයක් ධන සංඛ්‍යාවකින් ගුණ කළාටයි බෙදුවටයි වෙනස් වෙන්නේ නැහැ ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදු විට පැත්ත මාරු වෙනවා ඉතින් අපි දන්නවාද x ධනද ඍණද කියලා නෑ මේ ගානට නම් එනවා මේ ගානට ගත්තත් ඕක එනවා x බිඳුවයි 3යි නෑ ඒ ඉන්නෙත් නෑ නේ ඒ ඉන්නෙත් නෑ මේකට ඉන්නෙත් නෑ හරි ඒක නිසා ගන්න එපා මේ පැත්ත x වලින් ගුණ කරන්න එපා වැරදි x ධනත ඍණද කියලා දන්නේ නෑ මේ බලන්නකො මේක 3ෙන් ගුණ කරුවොත් මේක x වලින් ගුණ කළොත් එන්නේ ඒ x වලගේ 3ට වඩා අඩුයි කියලා නේද x වලගේ 3ට වඩා අඩුයි කියලා නේද එන්නේ එහෙනම් 3ට වඩා අඩු සෑම විටකම මේක 1ට වඩා වැඩි වෙන්න ඕනේ නේ බලමු දාලා 3ට වඩා අඩුවක් කියන දාම බලන්න 2 දැම්මොත් 3ට 2 හරි නේද 2 දැම්මොත් වෙනවා රයිට් ඊට පස්සේ ධන 1 දැම්මොත් ඒත් වෙනවා ඍණ 1 දැම්මොත් ඍණ 1 දැම්මොත් 3 යට ඍණ 1 කීයද? ඍණ 3යි. ඍණ 3 වැඩි 2කට වඩා. නෑ වැරදි. අනිත් එක 3ට වඩා අඩු වගේක් නේද මේ බිඳුව. බිඳුවේදී අර්ධයක් වෙන්නේ නෑ. ඒක නිසා පරිස්සමෙන් අසමීකරණයක වීජීය පද වලින් ಗುಣ කරන්න බෑ. පුළුවන්. ඒක ධන හරි ඍණ හරි කියලා දන්නවනම් විතරයි. ධන ඍණයි කියලා දැනගත්තත් එකයි නැතත් එකයි කෝකටත් ඇයිලි මේක වරදින්නේ නැහැ කොයි විදිහින් ආව. වෙන රතු පෑන්නේ. ලියගන්න. ලියගන්න. අසමීකරණයක් විසඳන විට වීජීය පද වලින් ಗುಣ කිරීම හෝ බෙදීම සිදු කළ නොහැක. අසමීකරණයක් විසඳන විට වීජීය පද වලින් ಗುಣ කළ හෝ බෙදීම සිදු කළ නොහැක. හේතු විදිහට ලියා ගන්න. වීජීය පදය ධන හෝ ඍණ බව නොදන්නා බැවින් වරහන් ඇතුලේ හේතුව ලියන්න. වීජීය පදය ධන හෝ ඍණ බව නොදන්නා බැවින් මේ බලන්න ඕනම දෙයක් සුළු කළොත් චෙක් කරන්න පුළුවන්. බිඳුවයි 3යි අතර ඕනකයක් දාන්න මේක තෘප්ත වෙනවා. පළවෙනි මේක තෘප්ත වෙනවා. බිඳුවට වඩා වැඩි අගයක් අපි ගත්තොත් 0.1 ගන්නකො 3ට 0.1 කීයද? 30යිනේ. 30 1ට වඩා වැඩිනේ. 0.2 0.2 දැන් ධන 1 දැම්මොත් ඒත් වැඩි. 2 දැම්මත් වැඩි. 2.9 දැම්මත් වැඩි. 2.9 කියන්නේ 1 ගානක් නෙමෙයි කියන්නේ. 3 දැම්මොත් මක් වෙනවද? 3 බෙදීම 3 කියන්නේ එකයි සමානනේ. නමුත් සමාන වෙන්නේ නැහනේ. ඒක නිසා මේකට සමාන කිරීම නැහැ. ඕන වෙලාවක චෙක් කරගන්න පුළුවන් ඒ යගේ ආදේශ කරලා. හරි. ඒක නිසා බය වෙන්න එපා. මේ හරියට ඉගෙන ගන්න. එහෙනම් අසමීකරණ විසඳන්න හොඳම ක්‍රමය මොකක්ද? එක පැත්තක ශූන්‍ය හදාගත්තහම ලේසියි. හරි. right.
එහෙනම් මේකේ අනිත් පැත්තත් ගෙදිද්දි හදන්න. ටිකක් වෙනස් කරලා දෙන්නද ගන්න. මෙන්න මේක ලියා ගන්නකො. එකයට x වර්ගය දෙන්න. Merry Krishna. ආමේ. අර ඉස්සෙල්ලා ගානෙත් අහනවා මෙහෙම. මේක දීලා මේක දුන්නම දෙකද ඉස්සෙල්ලා ගන්න. තුන. මේක දීලා බලාගන්න. මේකයි දෙන්නේ. දීලා අහනවා. මේකට වැඩි. හරි? මේක දීලා අහනවා. x සඳහා නිකිලමයාගේ දෙකක් පමණක් ගත හැකි බව පෙන්වනවා. මේක දීලානේ අහන්නේ. මේ කියන්නේ මොකද්ද? අසමීකරණයක්නේ. නේද? මේක නම් x සඳහා නිකිලමයාගේ දෙකක් පමණක් ගත හැකි බව. අසමීකරණයක්නේ. අපි විසඳන්නේ කොහොමද? මේ විදිහට. ඒ කියන්නේ මේක ධනයි කියලා අරගෙන ඕම ගියාම අන්තිමට එනෝ නේද මේ උත්තරේ. එන x ගන්න පුළුවන් නිකිලමයාගෙන් ටික කීයද? 0යි 3යි අතරනේ. ඒ කියන්නේ මොකක්ද? 1යි 0යි විතරයි. වැඩිතම නිකිලමයාගේ. 1යි 2යි විතරයි නේ. 1යි 2යි විතරයි. ඒ කියන්නේ ප්‍රශ්නේ මාරු කළාට අපි ගාන හදන විදිහ මාරු කරනවා. නිකන් දීලා බලන්නකො එක්කෙනෙකුට නම් x සඳහා නිකිලමයාගයන් දෙකක් පමණක් ගත හැකි බව පෙන්වනවා. ඒවා අපිට අදාළ නැහැ. තියෙන්නේ අසමීකරණයක්නේ. අපි දන්න දේ කරන්න. මේක එකට වඩා වැඩි වෙන පරිදිනේ. අසමීකරණයක් විසඳනකොට එක පැත්තක ශූන්‍ය හදාගන්න. හරි? right. එන ඔයගොල්ලන්ට තව ගානක් දෙන්න. මෙන්න මේක හිතලා හදන්න. ඉතින් මේක ලියාගන්න ගන්න තරුවක් දාලා x විශාලයි x වර්ගය කුඩයි මෙතන සමාන කිරීමක් දාගන්න. හරි? එහෙනම් මේක ගෙදෙද්දි හදන්න. හරි? උගන්නලා නැහැනේ මම. මේම අසමානතා දෙකක් තියෙනවා උගන්නලා තියෙනවද? නැහැ. මොකද කරන්නේ? එක පැත්තයි නේද අපි විසඳලා තියෙන්නේ. මේක ගන්න වෙනම. x විශාල x වර්ගය ගන්න පුළුවන් නේ. එතකොට එක පැත්තක ශූන්‍ය හදාගෙන ගන්න. ඒකේ විසඳුම් ටික ගන්න. ඊට පස්සේ මේ පැත්ත ගන්න වෙනම. ඒකේ විසඳුම් ටිකක් ගන්න. මේකෙත් විසඳුම් හොයන්න වෙනම අරගෙන මේකෙත් විසඳුම් හොයන්න. අපිට ඕනේ මේකවත් නෙමෙයි නේද ඔය දෙකමනේ. ඔය දෙකම වෙනවා කියලා කියන්නේ. ඔය දෙකටම මොන පරාසය ලියන්න ඕනේ? පොදු පරාසයන විසඳුම් ටික ලියන්න. දැන් අපේ තර්කයේ අපිට පුළුවන් එක අසමානතාවයයිනේ. ඉස්සෙල්ලා මේක අරගෙන විසඳන්න ඒකේ විසඳුම් ටික ලියන්න. සංඛ්‍යා රේඛාවක දාගන්න පුළුවන් නේ. මේ පැත්තත් අරගෙන මේකේ විසඳුම් ටිකක් ලියන්න. ඒකත් සංඛ්‍යා රේඛාවක දාන්න පුළුවන් නේ. එතකොට මේ මුළු එකේ විසඳුම කියන්නේ ඔය දෙකටම එන මොනවා කියන්නේ? මොනවද පොදු වගයක්? හරි? එහෙනම් ගෙදෙද්දි හදලා බලන්න උත්තර ටික ඕකට එනවා. හරිනේ? right. එහෙනම්
අපි අසමානතා ඉගෙන ගත්තේ මේ පාඩමට විතරක් නෙමෙයි. දැන් වර්ගජ ශ්‍රිත සමීකරණ ඉගෙන ගන්නකොට ওই ටික ඕනේ. අවකලනයට ඕනේ. මාපාංක සමානතා වලට ඕනේ. ඇප්ලයිඩ් මැත්ස් වලට ඕනේ. හරි? ඒක නිසා මේවා හරියට අල්ලගන්න. ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්නයකටත් එනවා මේ වගේ ගණන්. ඔය හදපු ගණන් එහෙම්ම වෙනවා මේ පොඩි ගාණක් එනවා විභාගෙ. right? ඒක නිසා මේ ටික කරගන්න මේ ටික පුළුවන් වුණාම අපිට ඉදිරියේ තියෙන ගණන් ටික ලේසි. හරි? right. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අයබෝවන්.